මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. නමස්කාරය කියමු අපි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි အදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัดถิงปัญจสีลังธัมมังสาธุขังสุรักขิตังคัตวาอัปมาเดนสัมภาเดเตसमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරු වාසනාවන්ත පින්වතුනි මේ පින්වතුන් බොහෝම සද්ධාවෙන් මෙත් සදහම් විකාශයේ ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. කඩවත පදිංචි නාමල් රෝහණ මහත්මයා, ඉන්ද්‍රාණි රෝහණ මහත්මිය, ඒ පවුලේ හැම දෙනාම එකමුතු වෙලා මේ ඥාති හිත මිත්‍රාදීන් එකතු කරගෙන මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ වගේමයි දේශකයන් වහන්සේ නමකට ධර්ම දේශනාවත් නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ නිවන් දොරටු කීපයක් අපිට පෙන්වනවා. එකක් තමයි බණ ඇසීම. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කාලේ බණ අහද්දි බොහෝ පිරිස ධර්මය අවබෝධ කරා. එහෙම බණ අහද්දි ධර්මය අවබෝධ වෙන්නේ උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ වගේ පෙර සසරේ බොහෝ පින ඇති අයට. බුද්ධ ශාසනයක් තුල බුදු කෙනෙක් පහළ වෙනකොට පෙර සසරේ කල්ප ගණන් පින් කරපු අය අතර මේ පාරමී පුරාගෙන ප්‍රඥා ඉන්ද්‍රිය හොඳට වැඩිච්ච බොහෝ පින් ඇති අය පහළ වෙනවා. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම දකින්න නුවණ තියෙන බුදු කෙනෙකුට විතරයි. සාරිපුත්ත හාමුදුරන්ටවත් නැහැ. බුදුරජාන් වහන්සේට කෙනෙක් දිහා බලලා ඉලක්කයට හරියටම ඉන්ද්‍රිය වැඩෙන විදිහට දහම් දෙසන්න පුළුවන්. එහෙම බණ අහද්දී සමහර අය එක ගාථාව අහලා ධර්මය අවබෝධ වුණා. එක ගාථාවේ කොටසක් ඇහෙනකොට ධර්මය අවබෝධ වුණා. සමහරුන්ට පුංචි උපක්‍රමයක් දුන්නේ. ඒ තමයි
දැන් චුල්ලපන්තක හාමුදුරන්ට පොඩි උපක්‍රමයක් දුන්නේ. රෙදි කඩක් පිරිමදින්. චුල්ලපන්තක හාමුදුරුවෝ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රම කෙනා. එතකොට ධර්මයේ සඳහන් වෙනවා 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන කියන සසරේ. හැබැයි එච්චර පෙරම් පුරාගෙන ඇවිල්ලා තමන් රහත් වෙන ඒ 80 මහා ශ්‍රාවක තනතුර ලබන ආත්මෙත් උන්වහන්සේට එක ගාතාවක් පාඩම් හිටින්න නැතුව කාලයක් තිබ්බා. එතකොට මතක තියාගන්න රහත් වෙන්න පින තිබ්බයි මේ. එක ගාතාවක් පාඩම් හිටින්නේ නැහැ. ගාථාවේ පළවෙනි පේලිය බොහොම අමාරුවෙන් කියවලා හිතට ගන්නවා. ඊළඟ පේලිය කියවනකොට අර ටික අමතකයි ආයේ. උත්සාහ කරා අවුරුදු ගාණක් එක ගාථාවක් පාඩම් හිටින්නේ. හැබැයි උන්වහන්සේගේ වැඩිමහල් සහෝදරයා මහා පන්තක පැවිදි වෙලා රහත් වෙලා මහා පන්තක මහරහතන් වහන්සේ. තමන්ගේ අයියා ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම බොහොම සද්ධාවෙන් පැවිදි වුණේ. හැබැයි මට ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කිව්වා. කොච්චර උත්සාහ ගත්තත් එක ගාථාවක්වත් මට මතක තියාගන්න බෑ කිව්වා. එතකොට මහා පන්තක මහරහතන් වහන්සේ කියනවා මල්ලි ඔයාට පින අඩු ඇති. ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැත්නම් කොහොමද ඊයෝ මේ ධර්මය අවබෝධ කරන්නේ? ඒ නිසා ගිහිල්ලා පිනක් කරගන්න. සිවුරු ඇල්ල යන්නේ කොහොඳයි කිව්ව මීට වැඩිය. දැන් ඔන්න දීප උපදේශ. දැන් කවුද මේ උපදේශ දුන්නේ? අයියා මහා පන්තක මහරහතන් වහන්සේ නම නිකන් කෙනෙක් නෙමෙයි. ඒ වෙලාවේ චුල්ලපන්තක හාමුදුරු සිවුරු අරින්න කැමති නැහැ. උන්වහන්සේ විහාරේ එක පැත්තකට වෙලා බොහෝම දුකෙන් අඬා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එතනින් යන ගමන් දැක්කා. චුල්ලපන්තක මොකද මේ මෙහෙ එන්න කිව්වා. එක්කන් ගියා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට. එක්කන් ගිහිලා ඇහුවා මොකද චුල්ලපන්තක දුකෙන්? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා පන්තක ස්වාමීන් වහන්සේ ගාථාවක්වත් මට පාඩම් හිටින්නේ නැති නිසා සිවුරු ඇල්ලලා ගිහිල්ලා පිනක් කරගන්න කිව්වා. මං සිවුරු අරින්න කැමති නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ චුල්ලපන්තක හාමුදුරන්ට කියනවා චුල්ලපන්තක මේ බුද්ධ ශාසනයේ මහා පන්තකගේ දෙයක් නෙමෙයි කිව්වා. ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ තීරණ ගන්න උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා නිවන් දකින්න පින තියෙනවද බලපුවහම කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක් මේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුංචි දෙයක් මේ ලොකු ධර්මයක් කිව්වේ නෑ. පෙර සසරේ හිත වැඩිච්ච හැටි බුදු ඇසින් බලලා රෙදි කඩක් දුන්නේ. පිරිසිදු රෙදි කෑල්ලක් අතට දුන්නා හොයලා චුල්ලපන්තක බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව රෙදි කඩටම හිත යොමු කරගෙන රජෝහරණන් කියන්නේ අපිරිසිදු වෙනවා. ඒ අරමුණෙන්ම අර රෙදි කඩ පිරිමදින්න කිව්වා. ওই රෙදි කඩ පිරිමැදගෙන යනකොට ධර්මාවබෝධයට හිත වැඩෙන ක්‍රමී බුදුහාඳුර දැක්ක වෙන කාටවත් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය උපක්‍රමයේ දීලා සංඝයාත් එක්ක එදා ජීවකගේ නිවසේ දානෙට වැඩියා. චුල්ලපන්තක හාමුදුරුවෝ විතරක් තියලා ගියා. එක්කන් ගියේ නැහැ. සියලු සංඝයා දානෙට වැඩියා. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කළා. දැන් බොහොම සද්ධාවෙන් ජීවක දානි බෙදන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ පාත්‍රය වැහුවා අතින්. ජීවක බැලුවා මොකද මේ? අනේ ස්වාමීනි මගේ දානේ අඩුවක් තියෙනවා දැහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා එක භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේව දැන් එක්කන් එන්න කාලයයි කිව්වා. සේවකයෙක් පිටත් කරන්න කිව්වා. සේවකයෙක් දුවගෙන ගියා. යනකොට එක්කෙනෙක් නෙමෙයි. එක ස්වරූපයෙන් ඉන්න හැබැයි එකම මූණ තියෙනවා. එක්කෙනෙක් සක්මන් කරනවා, එක්කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා, එක්කෙනෙක් සිවුරු අනනවා, එක්කෙනෙක් මිදුල අතු ගන්නවා. හැබැයි එකම මූණ. ගිය සැනින් ආපහු ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එකම රූපේ තියෙන බොහෝ පිරිසක් ඉන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ගිහිල්ලා අර පිරිස අතරින් කවුද චුල්ලපන්තක කියලා අහන්න කිව්වා. මමයි කියලා කෙනෙක් කතා කරයි. උන්වහන්සේ ගිහින් අතින් අල්ලන්න කිව්වා. අර ඔක්කොම අතුරු දහන් වෙලා යයි. අන්න උන්වහන්සේ එක්කන් එන්න කිව්වා. ඒ විදිහට එක් කරගෙන ආවා. එතනදී බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස අතරෙදිම මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනයේ මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා අග්‍රස්ථානයක් පිරිනැමු. එතකොට බලන්න 80 මහා ශ්‍රාවකයන්ට අයිති මේ ශාසනයේ
කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනාටත් පැවිදි වෙලත් ගාථාවක් පාඩම් හිටින්න නැති කාලයක් තිබ්බා. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ අපිට ධර්මයේ වඩාගෙන යනකොට හිතන විදිහට හැමදාම වැඩෙන්නේ නැහැ. සමහර කාල වෙනවා එපා වෙනවා. හිත වැඩෙන්නෙම නැහැ. පිනක් කරන්න හිතෙන්නේ නැහැ. ඒකට ධර්මයේ කියන්නේ අරතිය ඇති වෙනවා. කුසලයට අකමැත්ත එපා වීම ඇති වෙනවා. මොකද බුදුන් අදින්න හිතෙන්නේ නැහැ, බණක් අහන්න හිතෙන්නේ නැහැ, එපා වෙනවා, කලකිරෙනවා. හැබැයි ඒව තමන්ගේ පෙර කර්ම විපාකත් එක්ක විටින් විට බලවත් වෙන කාල. සමහර අය ඉන්න හොඳට භාවනා කරගෙන ධර්මයේ දියුණු කරගෙන ගියායි. මෙන්න ටික කාලයකද බලනකොට සිවුරු ඇල්ලලා ගිහිල්ලා. හැබැයි ආයි ටික කාලයකට පස්සේ බලනකොට ආයි පැවිදි වෙලා ආයි ධර්මයේ වඩන. එහෙමයි ඉන්න අපි එක හිටපු අයත් ඉන්නවා. දැන් හොඳට කැලෑවල් වල භාවනා කරනවා. පුදුම වීරියක් වඩන. සමහර කාලවලට එපා වෙනවා. ඔළුව අවුල් වෙනවා. ඔහේ පාරවල් වල ඇවිද ඇවිද යනවා ඊට පස්සේ. කර්ම විපාක සමහරට පස්සෙන් එනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ තවත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙනෙක් තමයි සෝන මහරහතන් වහන්සේ. ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා සෝන හාමුදුරුවෝ. උන්වහන්සේ ඉපදුනේ රජ පවුලක. රාජකුමාරී. බොහෝම සැපසේ හැදී වැඩුණා කියන රාජකුමාරයෙක් හැටියට. මේ රාජකුමාරයා තරුණ වයසේදීම පැවිදි වුණා. පුදුම ආසයි ධර්මයේ දියුණු කරන්න පැවිදි වුණා තරුණ වයසේදී. එහෙම තරුණ වයසේ පැවිදි වෙලා පුදුම වීරියකින් දැන් භාවනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ කල්පනා කරා මේක මේ ආරාමේ ඉඳලා බැසෙනගත් එක්ක මං කැලේකට යනවා කියලා මහා කැලේ විවේකයෙන් භාවනා කරන්න පුළුවන් ගල් වෙනක් කුටියක් සකස් කරගත්තා. සක්මන් මළුවකුත් එතන හදවගත්තා. දැන් පුදුම වීරියෙන් භාවනා කරනවා. නිදි මරාගෙන ඒකට ධර්මයේ කියන්නේ ජාගරියානු යෝගී කියලා. නිදාගන්න ඉරියව්වටවත් යොමු වෙන්නේ නැහැ. නිදිමත එනකොට හිටගෙන සක්මන් කරනවා. ඉඳගෙන වාඩි වෙලා භාවනා කරනවා. හිටගෙන භාවනා කරනවා මිසක් ශරීරය ඇල කරන්නේ නැහැ. දැඩි අදිෂ්ඨානෙන්න ඔය ඉරියව් තුනෙන්ම නිදි මරාගෙන පුදුම වීරියකින් භාවනා කරා. උන්වහන්සේ සක්මන් කරලා යටිපතුල් පිපුරුවා කියනවා. අන්තිමට ඒත් කාගෙන සක්මන් කරනකොට යටිපතුල් වලින් ලේ ගලලා සක්මනේ අඩිය තියෙනකොට හැමතැනම ලේ. අන්තිමට අඩිය තියන්න බෑ යටිපතුල් පුපුරලා ලේ ගලනවා. හිතට අදිෂ්ඨානයක් ඇති වුණා මැරුණත් නවත්තන්නේ නැහැ මේක. කොහොම හරි ධර්මය අවබෝධ කරනවා. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියන. ඔහොම වීරිය වැඩුවා පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 25ක්. සමාධි මාත්‍රයක්වත් නැහැ කියනවා. එතකොට හිතන්න මේ අද වගේ කාලෙක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්න. එක ගාථාව අහලා රහත් වෙන අය වැඩ ඉන්න. ඊර්දි ප්‍රාතිහාර පාන ශ්‍රාවකයෝ වැඩ ඉන්න. එවැනි කාලෙක ගිහි අය පවා බණහලා මාර්ගඵලලාභී ගිහි අය බොහෝ පිරිසක් වැඩ හිටපු කාලයක්. හැබැයි සෝන හාමුදුරුවෝ පැවිදි වෙලා අවුරුදු 25ක් සමාධියක්වත් නැහැ. ඒත් වීරිය අතහරින්නේ නැහැ. අන්තිමට දනිස් දෙකෙන් සක්මන් කළා දනිස් දෙක ඉදිමිලා දන ගහ ගන්නවත් බෑ කියනවා. උන්වහන්සේ අවුරුදු 25ක් වීරිය වඩලා බැරිම තැන හිතුවා මට පින නැතුව ඇති. මං සිවුරු ඇරලා යනවා කියලා හිතුවා. ඒ සිතුවිල්ල එනකොටම බුදුරජාන් වහන්සේ බුදු ඇසින් දැක්කා. උන්වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහැරියා වගේ හිටපු තැනින් ඉර්දියෙන් සෝන හාමුදුරුවෝ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා ඇහුවා සෝන ඔබ සිවුරු අරින්න හිතුවා නේද කියලා ඇහුවා. අනේ ස්වාමීනි බලන්න කිව්වා මගේ මේ යටිපතුල්. මේ සක්මනේ තියෙන්නේ මගේ යටිපතුල් පැලිලා ගලපු ලේ කියනවා. බලන්න මගේ දනිස් දෙක මේ තුවාල වෙලා දනිස් දෙකනුත් මං සක්මන් කරා කියන. අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 25ක් වීරිය වැඩුවා මට සමාධි මාත්‍රයක්වත් නැහැ කිව්වා. බුදුරජාන් වහන්සේ එතනදී අහනවා සෝන ඔහොම වාඩි වෙන්න. ඔබ ගිහි කාලේ ඔබ රාජකුමාරයෙක් නේද? එහෙමයි ස්වාමීනි. ඔබ මාලිගාවේ හිටපු කාලේ තරුණ කාලේ ඔබ ආස කරේ මොකටද කියලා ඇහුවා. ස්වාමීනි මං සිතාර් වාදනයේට හරි ආසයි, හරි දක්ෂයි කිව්වා. එතකොට රාජකුමාරයෙක් හැටියට ඒ කාලේ දක්ෂම සිතාර් වාදකයෙක්. බුදුරජාන් වහන්සේ උපමාවට ගත්තේ සිතාරය. බුදුහාඳුර අහනවා සෝන ඔය සිතාරේ
ඕනෑවට වැඩිය තද කරලා හිර කරොත් ඔබට මිහිරි සොරයක් ගන්න පුළුවන් දැහුව. බෑ කියෝ. ඕනෑවට වැඩිය ලිහිල් කරලා බුරුල් කරලා තිබ්බොත් ඒත් වාදනය කරන්න පුළුවන් දැහුව. ස්වාමිනී එහෙමත් බෑ කියෝ. එහෙමනම් සෝන ඔබ කොහොමද සිතාර් වාදනය කරේ කියලා ඇහුවා. ස්වාමීනී වැඩිපුර තද කරන්නෙත් නැතුව ඕනෑවට වඩා බුරුල් කරන්නෙත් නැතුව සුසර කරලා අවශ්‍ය ප්‍රමාණයෙන් තමයි කිය වාදනයේට මිහිරි හඬක් එන විදිහට ඒ තද කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ධර්මාවබෝධයට වීරියත් ඔය විදිහට අවශ්‍ය විදිහට පාලනය කරගන්න කියෝ. ඕනෑවට වඩා කලබලයක් දැඩි වීරියකට ගිය ගමන් හිත උද්දච්චයට යනවා කියෝ. කලබලයට මොකුත් කරගන්න බෑ කියන්නේ අපි. ඒ වගේ කලබලේ භාවනා කරන්න පුදුම හදිස්සියක්. කොහොම හරි නිවන් දකින්න, කොහොම හරි නිවන් දකින්නවා කියලා. ඒ කලබලෙත් එක්ක හිත උද්දච්චයට විසිරෙනවා. අරමුණ අල්ලන්න බෑ. භාවනා නිමිත්ත හිත පිහිටන්නේ නැහැ. හිත විසිරෙනවා. ඊළඟට වීරිය අඩු වුණාට පස්සේ වෙන්නේ කුසීතකමට වැටෙනවා. කම්මැලි ගතිය, නිදිමත, අලසකමට වැටෙනවා. ඒ නිසා දැඩි වීරියකුත් නැතුව, අඩු වීරියකුත් නැතුව භාවනා නිමිත්තේ හිත පිහිටවන වීරියක් ගන්න කියනවා. ඔය උපදෙස් දීලා බුදුහාඳුර අතුරුදහන් වුණා. සෝන හාමුදුරුවෝ ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට වීරිය පවත්වමින් භාවනා කරා. ටික දවසයි හිත එකඟ වුණා, විදර්ශනා වැඩුවා, කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා සෝන මහරහතන් වහන්සේ. එතකොට එතනත් හිතන්න 80 මහා ශ්‍රාවකයන්ට අයිති රහත් වෙන්න පින තිබ්බ කෙනාට සිවුරු අරින්න හිතුන්නේ නැද්ද? ඒ නිසා අතහරින්න එපා වැඩේ කවදාවත්. මොන ප්‍රශ්නාවක් කොච්චර එපා වුණත් මේක බෑ කියලා හිතෙන්න පුළුවන්. මේක හරියන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වීරියෙන් තමන්ගේ පින මතුවෙන්න සමහරවිට අකුසලෙන් වැහිලා තියෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධය ලැබපු ශ්‍රාවකයෝ ගොඩාක් දෙනෙකුගේ ජීවිත ගත්තහම ප්‍රශ්න, ගැටලු, පීඩා ඉදිරියේ අන්ත දුක් විඳ ගිය සංසාර ගමනක් තියෙන. ඒ නිසා අපිට ඕන විදිහට අපිට හිතෙන්න පුළුවන් ඉතින් ඇයි අපිට මෙහෙම වෙන්නේ? සමහර ලාවට අපි මේ සීල් රකින්නකොට ওই පිනක් දහමක් කරනවා, බණක් අහනවා, ಗುಣධර්ම පුරනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් අපි ඉතින් මෙහෙම ඉන්නවා නා. අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න නැහැ. තමන්ගේ පාඩුවේ ಗುಣධර්ම රැකගෙන ජීවත් වෙනවා. අපිට එහෙනම් කරදරේ ඉන්න බෑ වගේ එකක් අපිට හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෑ. අපිට අපි සසරේ වපුරපු දේවල් අපි සංසාරේ අරගෙන යනවා. මතක තියාගන්න බුදුහාඳුරෝ පෙන්වුවේ වපුරනවට වැඩි අස්වැන්න ලැබෙනවා මතක තියාගන්න. දැන් අඹ ඇටයක් හිටෙව්වොත් ඒක අඹ ගෙඩියද හටගන්නේ. ඒ අඹ ඇටෙන් හැදෙන අඹ ගහෙන් අඹ ගෙඩි දහස් ගණනක් හැදෙන්න පුළුවන්. එක වී ඇටයක් පැල කරොත් එක වී ඇටයක් නෙමෙයි හැදෙන්නේ, කරල් පිටින් හැදෙන්නේ. ඒ වගේ යමක් වපුරනවද ඒ වපුරපු දේ අස්වැන්න වැඩිපුර ලැබෙනවා සසරේ. අපි සසරේ වපුරපු දේවල් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියන සසරේ අපිම වපුරපු දේවල් අපි නෙලා ගනිමින් සංසාරේ යන ගමනක් මේ. ඒක හිතන්න. රහත් උනත් කැරකිලා එනවා සමහර අය පස්සේ. සමහර අයගේ ජීවිතවල ඔබ බලන්න හැමදේම තියෙනවා. හැබැයි මොකක් හරි විඳවන දෙයක්වත් නැද්ද? අපිට බැලුව බැලමට පේනවා එයා නම් ਸਰව සම්පූර්ණයි. එයාට හැමදේම තියෙනවා. හැබැයි අපි දන්නේ නැති වුණාට ජීවිතේ එක්ක විඳවන මොකක් හරි එක්ක දරුවෙක් නිසා විඳවනවා. එක්ක හොඳ කරගන්න බැරි ලෙඩක් තියෙනවා. එක්ක මොනවා හරි පවුලේ ලොකු ප්‍රශ්නයක්. ජීවිතේ විඳවන දෙයක් අර සියලු දේවල් එක්ක කර්ම විපාකත් එකතු වෙලා එනවා. ඔබ අහලා ඇති බුදුහාඳුරන් කාලේ බෝධිරාජ කුමාරයා කියන්නේ. බෝධිරාජ කුමාරයා කියන්නේ කොසල් රජුරුවන්ගේ පුතෙක්. කොසල් රජුරුවන්ට බිම්බිසාර රජුරුවන්ගේ පුතේ. බිම්බිසාර රජුරුවන්ට බිසවරු කීප දෙනෙක් හිටියා. අගබිස්සවගේ පුතාට තමයි රජකම ලැබෙන්නේ. අගබිස්සවගේ පුතා තමයි අජාසත්ත. තවත් බිසවකගේ පුතෙක් හිටියා බෝධිරාජ කුමාරයා. හරි පින්වන්ත කුමාරයෙක්. රජ්ජුරුවන්ගේ වෙලහෙළ දාම් ව්‍යාපාර කටයුතු බාරව හිටියේ මේ බෝධිරාජ කුමාරයා. බොහෝ ධනවතෙක් නගරේ හිටපු. මේ ධනවත් කුමාරයාට පෙර සසරේ පිනකට සංසාරික බිරිඳ වෙච්ච බිරිඳම දිව්‍යාංගනාවක් වගේ ලස්සන බිසවක් ලැබුණා. දැන් ඕන තරම් දේපොළ තියෙනවා, සල්ලි තියෙනවා උතුරන්. කල්පනා කරා
මාලිගාවක් හදන්න ඕන කාටවත් නැති. දඹදිව 12 මහා ජනපද අතර කිසිම රජෙකුට නැති ලස්සන මාලිගාවක් මං හදනවා කියලා හැම තැනම හිටපු දක්ෂ වඩුව හොයලා දක්ෂම නිර්මාණ ශිල්පීන් ලවා මාලිගාවක් හදවගත්තා. දිව්‍ය විමානයක් වගේ ලස්සන මාලිගාවක් හැදුවා. විශාල සේවක පිරිසක් යොදවලා මාලිගාව හදලා අවසන් කරා. හදලා අවසන් කරලා කල්පනා කරා මාලිගාවට ගෙට ගෙවිදින දවසේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයා වඩම්මලා දානයක් දෙන්න ඕනේ. බෝධිරාජ කුමාරයා හරි පින්වන්තයි. නිතර බුදුහාඳුරු මුණ ගැහිනවා, පින්කම් කරනවා, සද්ධාවන්තයි, බොහෝ ගුණ ධර්ම ඇති කුමාරයෙක්. බුදුරජාන් වහන්සේට ආරාධනා කරා 500ක් සංඝයා සමග මගේ නිවසට වඩින්න. බුදුරජාන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. දැන් නගරෙම සරසලා බුදුහාඳුරු වඩින පාර දෙපැත්තේ කොඩිසේසත් නංවලා පාරේ සුදු වැලි අතුරලා බොහෝම ගෞරවයෙන් දැන් බුදුහාඳුරු පිළිගන්න ඔක්කොම සූදානම් කරලා තමන් ළඟ තිබ්බා රන් නූලෙන් වියපු ලක්ෂ ගාණක් වටිනා සලුවක්. මේ සලුව මහලා ඉවරලා දිග පාවඩයක් හැටියට හදවගත්තා. හදලා තමන්ගේ මතින් මාලිගාවේ පඩිපෙළ ළඟ ඉඳන් පාරටම පාවඩේ තමන්ම එළුවා. පාවඩේ එලලා පාවඩේට වැන්දා. වැඳලා හිතුවා මට හැමදේම තියෙනවා හැබැයි දරු සම්පත් නැහැ. බුදුරජාණන් වහන්සේ මගේ නිවසට වඩිනකොට මේ පාවඩේ මතින් සිරිපා තබමින් වැඩම කරත්වා. තථාගතයන් වහන්සේ මේ පාවඩේ මතින් වඩිනවා කියන්නේ ඒ පිනෙන් මට දරු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. බුදුරජාණන් වහන්සේ 500ක් සංඝයා සමග වැඩම කරලා පාවඩේ ළඟ නතර වුණා. නතර වෙලා කිව්වා මේ පාවඩේ අයින් කරන්න කිව්වා. අඩියවත් තිබ්බේ නැහැ. අර දාපු පාවඩේ ඉවත් කරලා පාවඩයක් නැතුව බුදුහාඳුරු ගෙට වැඩම කරා. දානශාලාවේ ගෙයි ශාලේ බොහොම ලස්සනට දානශාලාවක් හදලා ගෞරවයෙන් දානි පූජා කරලා බණ අහන්න වාඩි වුණා. බෝධිරාජ කුමාරයා කියනවා අනේ ස්වාමීනි තථාගතයන් වහන්සේට මම බොහොම ගෞරවයෙන් මගේ අතින්මයි මේ පාවඩේ එළුවේ. ඇයි තථාගතයන් වහන්සේ පාවඩේ මතින් වැඩම කරේ නැත්තේ? බුදුරජාන් වහන්සේ වදාළ බෝධිරාජ කුමාරය ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ කිව්වා. ඒකයි කිව්වා තථාගතයන් වහන්සේ පාවඩේ මතින් වැඩම නොකළේ. හැයි ස්වාමීනි මට මේ හැමදේම තියෙනවා. මට පින්වන්ත බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳටත් මටත් කිසිම වෙන අඩුපාඩුවක් නැහැ. ඒ කාලේ හිටපු දක්ෂම රාජකීය වෛද්‍යවරු බල්ලා කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරු සම්පත් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි අපිට දරුවෝ නැත්තේ කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාලා බෝධිරාජ කුමාරය ඒක දිග සසරේ කතාවක් කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංසාර කතාව දැනගන්න අපි කැමතියි කියනවා. බුදුරජාන් වහන්සේ වදාලා කුමාරය ඔබ මීට බොහෝ ආත්ම ගානකට පෙර වෙළඳාමේ ගිය වෙළඳ නාවිකයෙක් කියනවා. ඔය බිරිඳමයි කිව්වා එදා ඔබේ බිරිඳ බවට පත් උනේ. එදා වෙළඳාමේ යනකොට බිරිඳත් නග්ගගෙන ඈත පළාතකට වෙළඳ නාවික පිරිසත් එක්ක නැව්වල නැගලා යනකොට හදිස්සියෙම නැව මොහොදුපත් වෙනවා. කුණාටුවකට අහු වෙනවා. එක එක්කෙනා සීසීකට එක එක පැති වලට පීන ගත්තා. අහුවෙච්ච දේවල් අල්ලගෙන පීන ගත්තා. කොහොම හරි නැවේ ලොකු ලී කොටයක් අල්ලගෙන බිරිඳවත් කොහොම හරි කොටේට නග්ගගෙන පීනගෙන ඒ ළඟ තිබ්බ දූපතකට ගොඩ ආවා. දැන් යන්තම් ජීවිතේ බේරගෙන දූපතකට ආවා. දවස් ගාණක් පීනලා හොද්දටම මහන්සි බඩකිනි කන්න දෙයක් නැහැ. දූපතට ආව කන්න දෙයක් නැහැ. දූපත වටේ තියෙනවා කුරුළු කූඩු. කල්පනා කරන්න දෙයක් නැහැ. කොහොම හරි ලී දඬු අතුල්ලලා ගින්දර හදාගත්තා. ගින්දරක් හදාගෙන අර කුරුළු බිත්තරයි කුරුළු පැටවුනුයි ඕවා කකා හිටියා. කුරුළු කූඩු කඩ අර බිත්තර කකා පැටව කකා හිටියා. ඉඳලා යන්තම් පාරුවක් හදාගෙන මේකෙන් දූපතෙන් ගියා. දවස් ගානකට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ බෝධිරාජ කුමාරයෝ ඔය අකුසලේ පස්සෙන් එනවා කියනවා. සසරේ මොන සැපසම් රාජ කුමාරයෙක්. දඹදිව විශාල ධනස්කන්ධයක් තිබ්බ රාජ කුමාරයෙක්. රජ පවුලක ඉපදුනා. දිව්‍යාංගනාවක් වගේ බිරිඳක් හිටියා. හැම සැප සම්පත් තිබුණත් සසරේ විඳවන්න එකක් එනවා කර්ම විපාකේ.
එතකොට අපිට පේනවා සමහරුන්ට ජීවිතේ අපිම කරපු පින්පව් විපාක අපි අරගෙන යන ගමන. ඒ නිසා උදේ හවස හිතන්න කියනවා කම්මස්ස කෝම්හි මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම්ම පටිසරණු මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්ධෝ මම කර්මයේ ඥාතියා කරගෙන යන ගමන. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවා කියලා උදේ හවස හිතන්න කියලා. කර්මය ගැන හිතන්න. දැන් හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්ලා දෙන්නේ මොකද්ද? සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න කියන. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල කර්ම පුණ්‍ය කර්ම පිම්ම කරන්න කියන. ඒවත් කර්ම තමයි. පුණ්‍ය කර්ම කුසල කර්ම රැස් කරන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. භාවනා කරන්න, හිත වඩන්න, හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානුශාසනා. මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වන අනුශාසනාව. එතකොට ඔය අනුශාසනාව තුල ටික 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 පියවරෙන් පියවර හරි ධර්මයේ පැත්තට යාගත්තොත් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ පැටලෙන පටලැවිලි සමහර වෙලාවට ජීවිතේ ගොඩේ එන්න බැරි විදිහට පැටලෙනවා. සමහර පුද්ගලයෝ බලන කාලයක් හොඳට පින් කරනවා, බුදුන් අදිනවා, ධර්මයේ දියුණු කරනවා. ජීවිතේ සමහර ලාවට නොසිතන විදිහට පැටලිලා යන්න පුළුවන්. කර්ම විපාක අපි දන්නේ පෙර කර්ම විපාක මොනවා අපේ පස්සේ කැරකි එනවද? අද රජමැදුරේ හිටියත් හෙට මහපාරට වැටෙන්න වෙන්න පුළුවන්. කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන ආවනම් අද රෑ උදේ එළි වෙනකොට බලනකොට ඇඳේ උත්පල වෙලා ඉන්න පුළුවන්. එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? එක රෑයි එක්ක රෝද පුටුවට වැටෙනවා. උදේ බලනකොට එක්ක ඔන්න ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා. එහෙම වෙනවා ජීවිතේ මිනිස්සුන්ට. සමහර අය හිටි ගමන් එක්ක බලනකොට එක්ක නහරක් පුපුරලා එක්ක අංශ භාගයට ඇවිල්ලා. ජීවිතේ අපි දන්නේ නැහැ අපිට මොන වගේ විඳවන්න සසරේ මොන වගේ කර්ම විපාක අපේ පස්සෙන් එනවද? ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, ධර්මයේ දියුණු ධර්ම මාර්ගේ වඩන කොටත් කරදර එනවා. ඒකත් මතක තියාගන්න. දැන් සමහරු මෙහෙම කියනවනේ අපිට මේ පින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර. නැද්ද එහෙම? එහෙම කියන අයත් ඉන්නවා. හැමෝටම නෙමෙයි සමහරුන්ට එහෙම එනවා. ඒ ඉන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. සසරේ පින් දහම් කරන අයට අපි කරදර බාධා කරලා තියෙනවා නම් අපි කවදා හරි පින් කරන්න පටන් ගත්ත දවසට අපිට ඒවා කැරකෙන. බණ භාවනා කරන්න උත්සාහ කරන අයට අපි උසුළු විසුළු කරනවා. ඔය ගෙවල් වල එහෙමනේ නේ. සමහර ලාවට ඔය පවුලේ කාගෙන බීගෙන ඔය විහිළු තහළු කරගෙන නෑ දැයෝ එක රොත්තට ඉන්නකම් ගාණක් නෑ. ඔය අතරින් කවුරු හරි අපි හිතමු ඔන්න දැන් ගෙදර බණ පොත් කියවනවා. සීල් ගන්න යනවා. භාවනා කරන්න පටන් ගන්නවා. බණ අහන්න පටන් ගන්නවා. එයාට අනිත් ඔක්කොම එකතු වෙලා විහිළු තහළු කරන්නේ නැද්ද? බින්න මෙයා දැන් උපාසකයා වෙලා. පොඩ්ඩ වරදිනකන් ඉන්න මේ මුගේ හැටි මේ පේන්නේ නැද්ද? ඕන්න මහලුක උපාසකයා කියලා දැන් අරවා පිටින් තියලා පුළුවන් තරම් මානසිකව පීඩා දෙනවා. විහිළු තහළු කරනවා. උඩින් දාවේ කියලා අහනවා. දැන් මෙයා රහත් වෙලා කියන. ওই වගේ විහිළු තහළු කර කර ධර්ම මාර්ගේ හැසිරෙන කෙනාට අපි හිරිහැර කරනවා. ඒව කවදා හරි අපිට අපි ධර්ම මාර්ගේ හැසිරෙන්න ගිය දවසට අපිට එන්නේ කැරකිලා. ඔය අකුසල් කර කර සසරේ යන තාක්කල් කරදරයක් නැහැ. කොහොමත් අපායගාමී සංසාර ගමනක් තියෙන්නේ. බුදුහාඳුරු පෙන්වුවේ සංසාරේ යන කෙනාට සතර අපායේ මහගෙදර වගේ. මහගෙදරට ඇදෙනවා වගේ අපායට වැටි වැටි යන ගමනක්. කිසිම ගාණක් නැහැ. අකුසල් කර කර ඔහේ ඉන්නවා. හැබැයි බණ අහන්න පටන් ගත්තද, පින්කම් කරන්න පටන් ගත්තද, සීල් රකින්න ඕනෑ කියලා හිතුවද, එතන ඉඳන් කරදර. අරවැය විපාක කැරකෙන්නේ එහෙමයි. සමහර අයට බලන්න බණ අහන්නම් බෑ. ඒ සමහර චරිත ඉන්නවා වෙන කිසි දෙයක් නෙමෙයි කර්ම විපාකෙන්නේ. බණ අහනකොට එක්ක ඔළුව රිදෙන්න ගන්නවා. භාවනා කරනකොට කන් හිර වෙන ඔළුව රිදෙනවා සමහරුන්ට. එක්ක බණ පටන් ගත්ත ගමන් නිින්ද යනවා. වෙන කිසි දෙයක් නිසා වෙන ඕන එකක් බල බල ඉන්න පුළුවන්. බණ අහන්න අමාරුයි. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි කර්ම විපාකෙන් කැරකිලා එන්නේ. බණ පටන් අරගෙන යනකොට එහෙම නිින්ද ගිහලා මතක නැහැ. කොච්චර වමනාවෙන් ආසාවෙන් අහනවා. අද නම් නිදා ගන්න නැහැ කියලා. හැබැයි ඒත් බණ පටන් ගන්නකොට ඒත් නිින්ද යනවා.
සමහරුන්ට කර්ම විපාක කියන්නේ මොකක් හරි. අපි හිතමු ඔන්න භාවනා වැඩසටහනක් තියෙනවා. එක්ක ලොකු පින්කමක් කියලා හිතමු ඔන්න අනුරාධපුරේ හරි ජයශ්‍රී මහා බෝධිය හරි වර්ණයිසය හරි ලොකු පින්කමක්. දැන් ආසාවෙන් ඉන්නවා. මම මේ පින්කමට යනවා. දැන් රැය ගමන ලෑස්ති වෙලා කට්ටිය එකතු කරගෙන වාහන කතා කරගෙන දැන් ගමන යන්න ඔක්කොම සූදානම් කරලා රෙදි හදාගෙන බොහොම ආසාවෙන් සිහිනයක් මවාගෙන ඉන්නවා. ගමන හෙට අද රැය ඉඳන් එක්ක බඩේලිය යනවා. මොකක් හරි කර්මයක්. මොකක් හරි එනවා. අර ගමන කඩාකප්පල් වෙන මොකක් හරි ප්‍රශ්නයක්. එක්ක ඔළුවේ කැක්කුමක්, බඩේ අමාරුවක්. එක්ක නෑදෑයෙකුට කරදරයක්. කොහේ හරි ඉන්න ඥාතියෙක් හරි හෙන හුරෙක් වගේ ගෙදරට පාත් වෙනවා. යන්න බැරි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගැටලු වලින් මොකෙන් හරි ධර්ම මාර්ගේ වඩන එක වැහිලා යනවා. කරදර එනවා එක දිගට. මතක තියාගන්න ඒ වෙන දෙයක් නෙමෙයි අපිම සසරේ වපුරපු දේවල්. ඒ නිසා වීරියෙන් කරගන්න ඕන දේවල් තියෙනවා. එක සිදුවීමක් තියෙනවා බුදුහාමුදුරන්ගේ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියේ යාළුවෝ දෙන්නේ. මේ දෙන්නා පුංචි කාලේ ඉඳන් යාළුවෝ. දෙන්නම එකට බණ අහන්න ගිහිල්ලා දෙන්නම කතා වුණා අපි දෙන්න පැවිදි වෙමු කියලා. දෙන්නම කාශ්‍යප බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. දැන් පැවිදි වෙලා දෙන්න එකම ආරාමේ ඉන්නවා. එක ළඟ කුටි දෙකක ඉන්නේ. උදේ පාන්දර නැගිටලා එකටම තමයි දෙන්න සක්මන් කරනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, එකට බණ පොත් කියවනවා. පිණ්ඩපාතේ වඩින්නෙත් එකම පාරේ. දැන් මේ දෙන්නා පුදුම යාළුවෝ දෙන්නේ. එහෙම ඉන්නකොට අනිත් අයත් කියනවා මේ දෙන්න නම් බිඳවන්න බෑ. මේ දෙන්නගේ පුදුම හිතවත්කමක්, පුදුම යාළුකමක් මේ දෙන්න නම් තරහ කරවන්න බෑ කියලා දැන් කට්ටියත් කියනවා. ඕක අහගෙන හිටියා අමනුස්සයෙක්. මේ අමනුස්සයා දේවතාවෙක්, උක්ෂ දේවතාවෙක්. හැබැයි සම්මාදිට්ඨික කෙනෙක් නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික දේවතාවෙක්. මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා හිතුවා දෙන්න පරීක්ෂාවක් කරවන්න ඕන. දෙන්නව දැන් පොඩ්ඩක් බලන්න ඕනේ උපක්‍රමයක් යොදලා ඇත්තටම දෙන්න තරහ කරවන්න බැයිද? ඒ වගේ මතක තියාගන්න සමහර ಗುಣධර්ම එක එක්කෙනා ඒවා පරීක්ෂා කරන්න ගන්න. මම නම් හොඳට මෛත්‍රී වඩනවා මට නම් තරහ යන්නේ නැහැ කියපු ගමන් අනිත් අය මොකද කරන්නේ? තරහ අවුස්සවන්න බලනවා. එහෙම නැද්ද? පොඩ්ඩ අවුස්සලා බලනවා තරහ යනවද කියලා. ඔය ඇත්තටමද ඔය එයාට කේන්තියක් නැද්ද කියලා අනිත් අය තරහ වෙන්නේ දේවල් කරනවා. ඒ වගේ මේ ඒ සමාජයේ ලක්ෂණය. අමනුෂ්‍ය අතරත් මේ අමනුෂ්‍යයා හිතුවා දෙන්නව පරීක්ෂා කරන්න ඕන කියලා. දැන් පෝය කරන දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නා කැලයක් මැදින් යන්න ඕනේ ඈත ආරාමික පෝය සීමාවක් තියෙනවා පෝය කරන්න. දෙන්න එකට යනකොට මහා කැලේ මැද්දේදී එක ස්වාමීන් වහන්සේ නමකට බඩේ අමාරුවක් ආවා. වැසිකිළියකට යන්න ඕනේ. අනිත් යාළුවට කිව්වා මේ ආයුෂ්මතුනේ මගේ බඩ ටිකක් රිදෙනවා මං කැලේට ගිහිල්ලා එන්නම් කිව්වා. හොඳයි ගිහින් එන්නකෝ කියලා අර ස්වාමීන් වහන්සේ ඉතින් වාඩි වෙලා හිටියා. උන්වහන්සේ එතන ගලක වැඩේ හිටියා. කැලේට ගිහිල්ලා එනකන් දැන් කැලේ වැසිකිලි නෑනේ. හොයාගෙන වතුර හොයාගෙන ඔය කටයුතු කරගෙන එනකොට දැන් ගී බැලුවා වෙලාව යනවා එන පාටක් නෑ මෙච්චර වෙලා මොකද කියලා බැලුවා. ඔය අතරේ අර දේවතාවා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න අර කැලේට ගිය කෙනා ගිය පැත්තේ කාන්තාවක් විදිහට වෙස් මවාගෙන ඡායාවක් වගේ එහාට මෙහාට කැලේ යනවා පේන සැලැස්සුවා. සැක හිතන විදිහේ ඉරියව් වලින්. දැන් මේ හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ කැලේට ගිහිල්ලා ඕක තමයි පරක්කුනේ කියලා. අර ස්වාමීන් වහන්සේ වැසිකිලි ගිහිල්ලා කටයුතු කරගෙන ආවා. ආපු ගමන් කිව්වා දුස්සීලය අද ඉඳන් ඔබේ මගේ ඇසුරක් නැහැ කි. අනේ අර හාමුදුරුවෝ ඇහුවා ඇයි මට එහෙම කියන්නේ මොකද්ද මගෙන් වෙච්ච නෑ කතාවක් නෑ කිව්වා. අද ඉඳන් ඇසුරක් නෑ කිව්වා. දැන් උන්වහන්සේගේ පාඩුවේ කමන්නේ කියලා ගියා. පෝය සීමාවට ගිහිල්ලා දැන් පෝය කරන වෙලාව. පෝය සීමාවේදී සංඝයා පෝය කරන්න කලින් ඉස්සල්ලා භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසන. එහෙම විමසනකොට අර හාමුදුරුවෝ ඒ වෙලාවේ ඉක්මනට නැකිట్లా කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවන් මෙතන ඉන්නවා දුස්සීලේ. පෝය සීමාවෙන් එළියට දාන්න කිව්වා. සංඝයාට අයිති නැති උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී ඉන්න බැරි
කෙනෙක් මෙතන ඉන්නවා කිව්ව සිගුරක් දාගෙන. මෙන්න මෙයාව එළියට දාන්න කිව්ව. එහෙම කියනකොට අර දේවතාව තැතිගත් අහෝ මං කරපු අපරාධේ. මං මිත්‍රත්වයේ පරීක්ෂා කරන්න උපක්‍රම යොදන්න ගිහිල්ලා මං කරගත් අකුසලයේ කියලා තැතිගත්තා. මතක තියාගන්න මේ දේවතාවත් සසරේ පෙරම් පුරාගෙන ඉන්න කෙනෙක් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න. හැබැයි එන්නේ කෙලෙස් සහිතව යන ගමනේ වරදින්න පුළුවන්. ඒකයි භයානකම. මේ දේවතාවා පෝය සීමාවේ සංඝයා ඉදිරියේ පෙනී හිටියා කියන. බය වෙච්ච පාර 이르දියෙන් තමන්ගේ දිව්‍ය ස්වරූපේ මවාගෙන පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මට සමා වෙන්න මමයි ওই දේ කරේ. මේ දෙන්නගේ මිත්‍රත්වයේ පරීක්ෂා කරන්නයි මං ඒ දේ කරේ. මට සමා වෙන්න කියලා දේවතාව පෙනී හිටියා. සංඝයා පිළිගත්තා. අර භික්ෂුවට සමාව ලැබුණා. හැබැයි මතක තියාගන්න වචනයක් වැරදුනාට පස්සේ ආය අදින්න පුළුවන්. අර හාමුදුරන්ට හිතුණා පුංචි කාලේ ඉඳන් එකට ඉඳලා එකට පැවිදි වෙලා එකට ಗುಣධර්ම වඩලා එකට පින්දපාති ගියා එකට බණ භාවනා කරා මෙච්චර ඉඳලත් මාව සැක කරානේ කියලා හිතුණා. එදා පෝය කරලා දෙන්න දෙපැත්තට බෙදිලා ගියා. ආරාම දෙහික පළාත් දෙහික වෙන වෙනම ಗುಣධර්ම වඩලා උන්වහන්සේලා ධර්මාවබෝධය ලැබුවා. අර මිත්‍රත්වය එතනින් එහාට තිබ්බේ නැහැ. මේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු දෙයක්. මේ රැස් කරගත් අකුසලයෙන් අර දේවතාවා කෙලින්ම වැටුනේ අපායට. අපායේ දුක් විඳලා අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙනකොට අපායෙන් උඩට ඇවිල්ලා ධනවත්ම සිටු පවුලක සිටු කුමාරයෙක් වෙලා ඉපදුණා. දැන් ඔන්න බලන්න කර්ම විපාක එන හැටි. ගිහි ජීවිතේ ලස්සන සිටු කුමාරයෙක්. කිසි ප්‍රශ්නයක් නැහැ. විවාහ වුණා. ඒත් ප්‍රශ්නයක් නැහැ. බොහෝම හොඳට ජීවත් වෙනවා. කොහොම ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාඳුරු පහළ වෙලා උන්වහන්සේ දහම් දේශනකොට බණක් අහන්න ලැබුණා. බණ අහලා හිතුවා මේ සසර භයානකයි. බිරිඳත් අවසර දුන්නා. දෙමව්පියෝ ඥාතීන්ගෙනුත් අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වුණේ. පැවිදි වෙන්නත් කරදරයක් නැහැ. හැමෝගෙම අවසර ලැබුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිවුර ඇඟට දාගත්ත දවසේ ඉඳන් උන්වහන්සේගේ පස්සෙන් ගෑණියෙක් පස්සෙන් එනවා වගේ ඡායාවක් පේනවා. අර කර්ම විපාකේ විපාක දෙන්නේ එහෙමයි. කුටියක හිටියොත් මිනිස්සු බැනලා නිඳා කරලා කුටියෙම ගහලා පන්නනවා. පින්ඩ පාත යනකොට පේනවා ගෑණියෙක් ඇඟේ ඇලි ඇලි පස්සෙන් එනවා වගේ පේනවා මිනිස්සු. මිනිස්සු පාරවල් වල බනිනවා දාන්නේ දෙන්නේ නැහැ. හැම තැනම කරදර. කාන්තාවක්ම පැටලෙනවා. මොකක් හරි යන තැන කාන්තාවක් පැටලිලා බැනුම් අහනවා නිඳා විදිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම බොහොම සිල්වත් කෙනෙක්. මම සියලු සැප සම්පත් අතහැරලා නිවන් දකින්න පැවිදි වෙච්ච කෙනෙක්. නමුත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් මට අභූත චෝදනා ගොඩාක් එනවා. කාන්තාවන් සම්බන්ධ හරියට මිනිස්සු මට නිඳා පහස කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබට වෙන ගැලවීමක් නැහැ කිව්වා. පෙර සසරේ ඔබ කරපු කර්මයක විපාකයක් ඔබේ පස්සෙන් එන්නේ. ඔබට එකම දෙයයි තියෙන්නේ. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කියනවා. එතකොටයි කිය ඕක නැති වෙන්නේ. රහත් වෙනකල් මේක ඔබේ පස්සේ තියෙනවා කියනවා. මේ ස්වාමීන් වහන්සේ පුදුම වීරියෙන් බොහෝ වනාන්තරවල හිටි මිනිස්සු අතර ගැවසුන්නේ. මිනිස්සු බනිනවා නිඳා කරන මිනිස්සුත් පව් පුරව ගන්න. කැලේ හිටියේ බණ භාවනා කරලා පුදුම වීරියක් වඩලා උන්වහන්සේ රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා අර ඡායාවක් වගේ පේන ගතිය මිනිස්සුන්ට නැති වෙලා ගියේ. එතකොට පේනවා තමන් සසරේ පැවිදි වෙච්ච ಗುಣධර්ම වඩන කෙනෙකුට කරපු දේ තමන් පැවිදි වෙච්ච දවසේ තමන්ට විපාක දෙන්න ගත්තේ. ඒ වගේ සසරේ අපි වපුරපු දේවල් අපිට අස්වැන්න කැරකෙන්නේ ඒ වගේ. ඒ නිසා මතක තියාගන්න බොහෝ වෙලාවට මේ සිල් රකින්න අයට විහිළු තහළු කරන්න යන්න එපා. බණ භාවනා කරන අයට ඒවට උසුළු විසුළු කරන්න යන්න එපා. ගුණධර්ම වඩන අයට ධර්ම මාර්ගයේ හැසිරෙන අයට ඒ අය විහිළුවට ගන්න යන්න එපා. ඒවා විපාක ගොඩක් භයානකයි. ඒ නිසා එක්ක තමන්ට උදව්වක් කරන්න බැයි නම් තමන්ට ඒක පාඩුවේ ඉන්න යා කරගන්න දේ ගෙනියයි කියලා. ඒ නිසා මේ යන සංසාර ගමන බොහොම භයානක ගමන. හැම වෙලෙම තමන් ගැන හිතන්න. තමන් ගැන බලන් බුදුරජාණන් වහන්සේ පෙන්නේ මරණ සතිය වඩන්න. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන භාවනා අතර මරණ සතිය තරම් දෙයක් නම් බුදු ඇසින් දකින්නේ නැහැ කියෝ. ඒ කියන්නේ
හැම වෙලේම අපි හිතනවා නම් දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ඉන්න ක්‍රමයට ඉඳලා මේ ක්‍රමයට ජීවත් වෙලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද කියලා Taman තුලින් මරණය ගැන හිතන්න කියන. පඨම මරණ සති, ဒုတိ ය මරණ සති කියලා දේශන කීපයක් තියෙනවා. ඔය අංගුත්තර නිකායේ දේශන දෙකක් තියෙනවා මරණ සතිය ගැන එක ළඟ. ඒකේ බුදුහාඳුරු පෙන්නනවා කටට ගත්ත බත් ටික ගිල ගන්න පෙර බත් පිට හිර වෙලා මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටලා මැරෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික හෙලා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. ඔය වගේ දවසේ Tamanට තියෙන අනතුරු එකින් එක හිත හිතා මරණ සතිය වඩලා හිතන්න කියනවා දැන් මම මැරුණොත් කොහේ යයිද? අද දවසේ මට කොච්චරනම් අනතුරු තියෙනවද? පාරේ යනකොට ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්, පස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ බේරි මේ මරණයෙන් බේරි යන්තම් අවුරුදු කීපයක් ජීවත් වෙනවා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි අපිට දැනුන්නේ නැති වුණාට. කොච්චර මිනිස්සු හදිස්සි අනතුරු විපත් ඇක්සිඩන්ට් කොහේ අහක යන කුණු ගොඩවල් කර්මයෙන් කැරකිලා යන්නේ. අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා එක්ක ගුටි කාලා මැරෙන්නේ. එක්ක පාරේ යනකොට හතුරෙකුට කියලා තමයිලා රැකලා ඉඳලා ගහලා තියෙන වෙන මිනිහෙකුට. අහක යන මිනිස්සෙක් මැරුම් කන්නේ. ඔය වගේ කර්ම විපාක කැරකෙන්නේ මහා පුදුම විදිහට කැරකිලා එන්නේ. ඒ නිසා හැම වෙලෙම හිතන්න සසරේ අපි කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ නැහැ අද මෙහෙම හිටියට අපි දන්නේ නැහැ පෙර කර්ම විපාක මොන විදිහට අපේ පස්සෙන් එයිද? මතක තියාගන්න අසංඛේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු මුගලන් මහරහතන් වහන්සේ 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දුන්නේ ඇටකට කුඩු වෙලා පිරිනිවන් පාන. 500ක් වට කරගෙන ගැහුවා කිව්වම් පොළු වලින් ආයුධ වලින් ආයි. එතකොට සසරේ කරපු කර්ම විපාක අපිට ඔක්කොම අරගෙන ගැලවෙන්න බෑ. ඒකත් මතක තියාගන්න. දැන් අපි හිතනවා අනේ අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ අම්මා, අපේ තාත්තා, අපේ පවුලේ අය අනේ මේ ඔක්කොම එහෙම වෙන්නේ නැහැ. අපි හිතුවට අපිට ඔක්කොම ගලවන්න බෑ. ඒ අය සසරේ රැස් කරගත්ත කර්ම අරගෙන ඒ අය යන ගමනක් තියෙන. දැන් බුදුහාමුදුරන්ගේ පැත්තෙන් හිතන්නකෝ. යසෝදරාවගේ තාත්තා තමයි සුප්‍රබුද්ධ රජුරු. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ මාමණ්ඩි. යසෝදරාගේ සහෝදරයා තමයි දේවදත්ත. අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන සෙල්ලම් කර විනෝද වෙවි ඉන්නේ නැතිනේ පොඩි කාලේ මාලිගාව එකටනේ. පොළොව පලාගෙන අපායේ. එතකොට බුදුහාමුදුරන්ගේ ඥාතීන් අතර ගත්තත් කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම නෑදෑයෝ අතරින් කීප දෙනෙක් අපායේ. හැමෝම ගලවන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිමයි 60000ක් ශාක්‍ය වංශිකයෝ මැරුම් කෑවේ. විඩෝඩබ රජුරෝ කපලා කොටලා මරලා දැම්ම 60000ක් ශාක්‍ය සමූල ඝාතනයක් කරා. දෙපාරක් බුදුහාමුදුරෝ බේරගත්ත. තුන්වෙනි පාර බැලුවා මේ කර්ම විපාකය. සසරේ කරපු කර්මයක් ඥාතීන්ට කැරකේ. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි කරගත්ත කර්ම මොනවා අපේ පස්සෙන් එනවද අපි දන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න පුළුවන් තරම් සියලු පාපී අකුසල් වලින් වළකින්න. සබ්බ පාපස්සකරණ. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝදපණං තමන්ගේ හිත දමනය කරගන්න. ඒතම් බුද්ධානුශාසන මේක තමයි බුදුරු පහළ වෙලා පෙන්නලා දෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණධර්ම වඩාගෙන ධර්මයේම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඕම ඇද ගන්න.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.